ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි වෙනද වගේම ඔබ සියලු දෙනාම ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සඳහා ඉතා ආදරයෙන් පිළිගන්නවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකය ඉතිහාසය විෂයයි. එතකොට ඉතිහාසය විෂය තුල අපි සාකච්ඡා කරද්දී 9 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකය පිළිබඳව අපේ දරුවෝ මේ වන විට හොඳ අවබෝධයක් ලබාගෙන තියෙන නිසා මම හිතනවා අපේ දරුවෝ පෙළ පොතේම ළඟට අරගෙන පාඩමට සම්බන්ධ වෙනවා කියලා ඕනෑ කමින්. ඉතින් අපේ දරුවනේ 9 ශ්‍රේණියේ ඉතිහාසයේ විෂය ගත්තම 3 වෙනි පාඩම් ඒකකය ගැන අපි අවධානය යොමු කරද්දී අපි දන්නෝ 3 වෙනි පාඩම් ඒකකයේ හැටියට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනරුදය. තින්දුවේ පුතේ මේ ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනරුදය ගැන අපි සාකච්ඡා කරනකොට අපේ දරුවෝ මීට පෙර මේ 3 වෙනි පාඩම් ඒකකය හා සම්බන්ධ වෙලා හොඳ අවබෝධයක් ලබාගෙන තියෙන්නේ. එහෙමනම් අපි ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනරුදය කියන මාතෘකාව තුලදී අපේ දරුවොත් එක්ක පාඩම් ඒකක දෙකක්ම මේ වන විට සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා අපේ දුවේ පුතේ අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනරුදය කියන පසුබිම තුල ඒ පාඩම් ඒකකයේ 3 වෙනි කොටස ලෙස අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. එතකොට මීට පෙර අපේ දරුවෝ පෙර ගැස්වීම තුල අපි සාකච්ඡා කරද්දී මම දිගින් දිගටම අපේ දරුවොත් එක්ක කතා කරා. බලන්න දුවේ පුතේ එතකොට පළවෙනි පාඩම් ඒකකයේ ලෙස අපි කතා කරේ ජාතික පුනරුදයේ පසුබිම. එතකොට අපේ දූල පුතාලා මේ වන විට මේ ජාතික පුනරුදය කෙරෙහි බලපෑ පසුබිම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි පළවෙනි පාඩම් ඒකකයේ තුලින් ඒ පිළිබඳ සාකච්ඡා කරපු නිසා. එහෙනම් දරුවනේ අපි ඊළඟට දෙවෙනි පාඩම් ඒකකයේද සාකච්ඡා කරා බෞද්ධ පුනරුද ව්‍යාපාරය කියන මාතෘකාව යටතේ. එහෙනම් මගේ දරුවෝ මේ වන විට මේ පිළිබඳ අවබෝධයක් ලබාගෙන තියෙන නිසා අද පාඩමට අපි සම්බන්ධ වෙද්දී ඒ පිළිබඳ මම පොඩි හැඳින්වීමක් වමනක් කරලා පාඩමට සම්බන්ධ වෙන්නම්. එතකොට දුවේ පුතේ මේ 3 වෙනි පාඩම් ඒකකයේදී අපි සාකච්ඡා කරන ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික පුනරුදය කෙරෙහි බලපෑ සාධක තමයි මිෂනාරි සංවිධාන අපේ රට තුල අනුගමනය කරපු ක්‍රියාදාමය තුළින් මිෂනාරි සංවිධාන තුළින් ක්‍රිස්තියානි ආගම අපේ රට තුල ව්‍යාප්ත කිරීම සහ බටහිර සංස්කෘතිය මෙරට ජන සමාජය තුලට ලබා දීම. ඉතින් මෙන්න මේ පිළිබඳ අපේ දරුවෝ දැන් අවබෝධයෙන් ඉන්නේ. ඊළඟට දුවේ පුතේ අපි බලන්න ඕන මේ මිෂනාරි සංවිධාන දේශීය ආගම් විවේචනය කරා. එතකොට ඊට එරෙහිව බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඇති වුණා කියලා දෙවෙනි පාඩම් කොටසදී අපේ දරුවොත් එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුලත් දුවේ පුතේ අපි ඉගෙන ගත්ත එදා මේ මිෂනාරි සංවිධාන වලට විරුද්ධව ඔවුන් යොදාගත් ක්‍රමවිධිම භාවිතා කරමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ අපේ උගත් පඬිවරු මේ සඳහා දැඩි කැපවීමක් දරමින් බෞද්ධ පුනරුද ව්‍යාපාරය තුළින් බුදුදහම සුරක්ෂිත කරගන්න උත්සාහ කරා. එහෙමනම් දුවේ පුතේ මේ පිළිබඳ අපි අවබෝධයක් ලබාගෙන තියෙන නිසා අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ඒකකය තමයි 3 වෙනි පාඩමේ 3 වෙනි ඒකකය ලෙස හඳුන්වන බෞද්ධ පුනරුද ව්‍යාපාරයෙන් පසු ඇති වෙන Hindu ආගමික පුනරුදය සහ ඉස්ලාම් ආගමික පුනරුදයත් අර බෞද්ධ පුනරුදය තුළින් අපේ දේශීය සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපේ බෞද්ධ නායකයන් විසින් කාර්යභාරය ඉටු කරා ඒ මොනවද කියන එකත් අද දවසේ අපි සාකච්ඡා කරනවා. එහෙමනම් අපේ දරුවෝ පාඩමට සම්බන්ධ වෙද්දී අපි හැඳින්වීම ලෙස මම පෙන්වන්නම් අද දවසේ සාකච්ඡා කරන්නේ මොනවද කියන එක. එහෙමනම් දුවේ පුතේ බලන්න අපේ දේශීය සංස්කෘතිය ආරක්ෂා කිරීම. ඊළඟ දෙවෙනි සාධක හැටියට මම අද දවසේ සාකච්ඡා කරනවා අමද්දප ව්‍යාපාරය. අපේ රට තුල අමද්දප ව්‍යාපාරය කොහොමද ක්‍රියාත්මක වුනේ කියන එක. ඊළඟ 3 වෙනි පාඩම් මේකගේ ලෙස අද සාකච්ඡා කරනවා Hindu ආගමික පුනරුදය. ඒ කියන්නේ දුවේ පුතේ Hindu ආගමික නායකයෝ සකීය ආගම නැවත නගා සිටවන්න මිෂනාරි සංවිධාන හමුවේ නැගී සිටීම. ඒ විතරක් නෙමෙයි 4 වෙනි ඒකකයේ ලෙස මම ගන්නවා ඉස්ලාම් ආගමික පුනරුදය. එහෙමනම් මිෂනාරි ආගමික නායකයන්ගේ බලපෑම නිසා වෙන්දුවේ පුතේ ඉස්ලාම් ආගමටත්
දැඩි බලපෑමක් සිදු වෙනවා. අන්න ඒ අනුව ඉස්ලාම් ආගමික නායකයෝ සිය ආගම නගා සිටවන්න ගත්ත උත්සාහය අපි අද දවසේ සාකච්ඡා කරමු. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි බලමු දේශීය සංස්කෘතිය කොහොමද ගොඩ නැගුණේ අපේ රට තුල මේ දේශීය සංස්කෘතිය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ඇති වුණේ ඇයි කියලා. එහෙමනම් අපේ දරුවෝ දකින්න බටහිර සංස්කෘතිය ආගමනය අපේ රටට ආපු ආකාරය. එහෙමනම් දුවේ පුතේ මේ බටහිර සංස්කෘතිය ආගමනියත් එක්ක අපේ දේශීය සංස්කෘතිය දැඩි ලෙස කඩාවැටීමකට ලක් වුණා. අපි ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ දේශීය සංස්කෘතිය කියලා කියන්නේ එදා ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසෙන් ආරම්භ වෙන අපේ රාජධානි එහෙම නැත්නම් රාජධානි ශිෂ්ටාචාරය තුල ක්‍රිස්තුපූර්ව 247 දී පමණ දේවානම්පියතිස්ස රජ දවස බුදුදහමේ ආගමනයත් සමග මිහිඳු හිමිගේ ආගමනයත් සමග ස්ථාපිත වුණ සිංහල බෞද්ධ සංස්කෘතිය අපේ රට තුල තිබුණා. මෙන්න මේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ ජලාසිත ශිෂ්ටාචාරය තුල පෝෂණය වෙමින් ඇවිල්ලා අපේ රට තුල දීර්ඝ ඉතිහාසයක් හිමි ජාතික සංස්කෘතික පසුබිමක්. මෙන්න මේ ජාතික සංස්කෘතික පසුබිමට බටහිර සංස්කෘතිය ආගමනය නිසා ලොකු පහරක් වැදුණා. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ බටහිර සංස්කෘතිය ආගමනය මිෂනාරි සංවිධාන විසින් අපේ රට තුල බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කිරීමත් සමග මේ දේශීය සංස්කෘතියේ ඇතිවෙච්ච කඩාවැටීමට එරෙහිව අපේ දේශීය පුනරුද ව්‍යාපාරයේ නායකයෝම මේවා නගා සිටවන්න ගත්ත උත්සාහයට අපි කියනවා දේශීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම කියලා. එහෙනම් දුවේ පුතේ දේශීය සංස්කෘතිය ආරක්ෂා කිරීම කියලා අපි කියන්නේ මෙන්න මේ නායකයෝ එකතු වෙලා ඒ කියන්නේ 20 වන සියවසේ බෞද්ධ පුනරුද නායකයෝ එකතු වෙලා අපේ රට තුල ඇති කරපු සංවිධාන පසුබිම. එහෙමනම් දුවේ පුතේ බෞද්ධ පුනරුද නායකයෝම තමයි දේශීය සංස්කෘතිය ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ. එහෙමනම් ඒ නායකයෝ දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාර ආරම්භ කරනවා අපේ රට තුල. ඒ හරහා දේශීය සංස්කෘතිය නැවත අවදි කරවීමට උන් උත්සාහ ගත්තා. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමට ඕන පියවර ගන්නවා. විනාශ වෙමින් පවතින විදේශ අධිරාජ්‍යයක් හමුවේ බටහිර සංස්කෘතිය හමුවේ මේ දේශීය සංස්කෘතිය තුළ සුරක්ෂිත වෙච්ච අපේ අතීත උරුමයන් ආරක්ෂා කර ගැනීමට අපි කියනවා බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමට කටයුතු කිරීමේ ව්‍යාපාර ආරම්භ වෙනවා. ඒ විතරක් නෙමෙයි අමද්දප ව්‍යාපාරය කියලා ආරම්භ වෙන්නේ පුතේ දේශීය සංස්කෘතිය තුළ අපේ සාම්ප්‍රදායික සිරිත් විරිත් මේවා බිඳ වැටෙන්න පටන් ගන්නවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටතේ අපේ රට තුල සුරාසැල් විවෘත කිරීම නිසා මත්පැන් පානයට මෙරට සංස්කෘතිය තුල ජනතාව ඇබ්බැහි වීම අන්න බලන්න දුවේ පුතේ මෙන්න මේ කියන පසුබිම තුල අපේ රට තුල 20 වන සියවසේ ආරම්භ වෙච්ච මෙන්න මේ දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාරය ඒත් එක්කම බෞද්ධ පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරපු සංවිධාන ඒ වගේම අමද්දප ව්‍යාපාරය කියන මේ දේශානුරාගය එහෙම නැත්නම් දේශීය සංස්කෘතිය නගා සිටවන්න ගත්ත උත්සාහය දුවේ පුතේ අපි මේ පළවෙනි ඒකකයේ තුල සාකච්ඡා කරන්නේ. එහෙමනම් දුවේ පුතේ දේශානුරාගය දැනවීම අපි අර අපේ අතීත මුතුන් මිත්තන් විසින් අපිට දායාද කරපු සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රටේ ගොඩනැගිලා තිබුණේ. ඒ තුල ගොඩනැගිච්ච අපේ අනිකුත් ජන සමාජයන් එකට සාමූහිකව කටයුතු කරපු සංස්කෘතියක් අපේ රට තුල තිබුණේ. එතකොට මේ සියලු ජන කොටස් එකට ඒකරාශී වෙලා බහු සංස්කෘතියක්, බහු ආගමික, බහු සංස්කෘතික, බහු භාෂිත සමාජයක් එදා අපේ රට තුල නිර්මාණය වෙමින් තිබුණේ. එතකොට මෙන්න මේ පරිසරය, මේ සංස්කෘතික පසුබිම දුවේ පුතේ වෙනස් වෙනවා. අර මිෂනාරි සංවිධාන විසින් අපේ රට තුල ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමත්, බටහිර සංස්කෘතිය මෙරට සමාජයට ලබා දීමත් සමග අපේ මේ දේශීය සංස්කෘතීන් ඇතිවෙච්ච කඩාවැටීම නැවත නගා සිටවන්න ගන්න උත්සාහයයි පුතේ මේ අපි දකින්නේ. එහෙමනම් දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාරයේ සඳහා ඇති උනේ. ඊළඟට අපි බලමු දුවේ පුතේ කොහොමද මේ දේශානුරාගය ඇති කිරීමේ ව්‍යාපාරය සිදු වෙන්නේ. එතකොට මේ අමද්දප ව්‍යාපාර නායකයන්ම තමයි දුවේ පුතේ මේකටද නායකත්වය ලබා දෙන්නේ. අර ජාතික පුනරුද්ධ ව්‍යාපාරය තුල පන්නරය ලබාගත් නායකයෝ අපේ රට තුල දේශානුරාගයේ දැනවීම සහ අමද්දප ව්‍යාපාර බිහි කරමින් මේ සංස්කෘතිය රැක ගන්න උත්සාහ කිරීම අපි දකින එදා ඉතිහාසය තුල
එහෙමනම් දරුවනේ අපි බලමු දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාරයේ නායකයෝ කවුද කියලා. අර බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයට පණ දුන් නායකයෝ වගේ මේ අවස්ථාව වන විට දේශානුරාගය සඳහාද කැපවෙච්ච නායකයෝ පිරිසක් අපිට පෙළපොත තුල තුන්වෙනි පාඩම් ඒකකයේදී හමු වෙනවා. එහෙමනම් බලන්න දුවේ පුතේ ඔබ ළඟ පෙළපොත තියෙනවා. ඔබ පොතත් එක්ක මාගේ මේ සාකච්ඡාවට සම්බන්ධ වීම තුළින් අපේ දරුවන්ට හොඳ අවබෝධයක් ලබන්න පුළුවන්. බලන්න පුතේ එහෙනම් දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාරයේ නායකයෝ ලෙස අපි හඳුනාගන්නේ කවුද කියලා. බලන්න දුවේ පුතේ අනගාരിക ධර්මපාලතුමා. අපි දන්නවා අනගාരിക ධර්මපාලතුමා අපේ ඉතිහාසය තුළ මේ දේශානුරාගය නගා සිටවන්නගත් උත්සාහය ඉතා විශිෂ්ටයි. ඊළඟට බලන්න පුතේ වල්ලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා. ඒ වගේම තමයි පියදාස සිරිසේන මැතිතුමා, තවත් ආකාරයකින් ජෝන් ද සිල්වා මැතිතුමා. මෙන්න මේ නායකයෝ අපේ රට තුළ දේශීය සංස්කෘතිය ආරක්ෂා කරන්න මහත් කැපවීමෙන් වෙහෙසුණා දුවේ පුතේ. ඒ නිසා ඔවුන් ගැන අපි කතා කරන්න ඕන. ඔවුන්ගේ මේ කාර්යභාරය පිළිබඳ අපි හඳුනා ගන්න ඕන. ඒ නිසා අපි බලමු අනගාരിക ධර්මපාලතුමාගෙන් අමද්දප ව්‍යාපාරය තුල ඇති වුණා සේවය. වගේම දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාරය තුල ඇති වෙච්ච සේවයත් මොනවද කියලා. අපි ඊළඟට බලමු පුතේ දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාරයේ නායකයෝ වගේම අමද්දප ව්‍යාපාරය තුල කටයුතු කරපු නායකයෝ කවුද? මේ අමද්දප ව්‍යාපාරය අපේ රට තුල ඒත්තු ගැන්වෙන්නේ කොහොමද කියලා. එහෙනම් බලන්න දුවේ පුතේ මේ ඔබ දකින්නේ අමද්දප ව්‍යාපාරය කියන එක අපේ රට තුල බිහිවීම. එහෙමනම් දුවේ පුතේ අර දේශානුරාගයේ දැනවීමට සාපේක්ෂව අපේ රට තුල අර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ අපේ රටේ මත්පැන්හල් ආරම්භ කරලා සියලු ප්‍රදේශ ආවරණය වන ලෙස මත්පැන්හල් ආරම්භ කරලා ඒ හරහා අපේ දේශීය ජනතාවට මත්පැන් පානය කිරීමට සලස්වනවා. අන්න බලන්න දුවේ පුතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවුණු සමාජයක් එදා අපේ රට තුල තිබුණි. ඒතර මේ සංස්කෘතියට මේ සමාජයට මත්පැන් ලබා දීමත් සමග අපේ දේශීය සංස්කෘතිය මෙතෙක් පැවතිච්ච සම්ප්‍රදායන් සිරිත් විරිත් ආචාර සමාචාර මේ සියල්ලංගෙම යම් බිඳ වැටීමක් සිදු වෙමින් බටහිර සංස්කෘතිය ඒ තුලට ලැබිලා බටහිර සංස්කෘතිය වට අපේ ජන සමාජය නැඹුරු වෙන ස්වරූපයක් ඇති වුණා. මෙන්න මේ අවස්ථාවේ මේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ මත්පැන් නිසා ඇතිවෙච්ච මේ සංස්කෘතික කඩා වැටීමට එරෙහිව අර අමද්දප ව්‍යාපාරයේ නායකයෝ දේශානුරාගයේ දැනවීමේ ව්‍යාපාරයේ නායකයෝ මෙතෙන් දිද්දුවේ පුතේ මැදිහත් වෙනෝ මේ කියන අමද්දප ව්‍යාපාරය හරහා අපේ රටේ අර යටපත් වෙන සංස්කෘතිය සිරිත් විරිත් ආචාර ධර්ම නැවත ස්ථාපිත කරන්න. අන්න බලන්න දුවේ පුතේ එහෙමනම් අමද්දප ව්‍යාපාරය කියලා කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටතේ අපේ රට තුල ඇති වෙච්ච සංස්කෘතික කඩාවැටීම. එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අපේ රට තුල මත්ද්‍රව්‍ය පානය එහෙම නැත්නම් මත්පැන්සල් ආරම්භ කරලා මත්පැන් බෙදා හැරීමත් සමග අපේ දේශීය ජනතාව මත්පැනට ඇබ්බැහි වීම තුළින් අර එතෙක් අපි ආරක්ෂා කරන් ආපු දීර්ඝ ඉතිහාසයක් අපිට හිමි වෙලා තිබුණ ඒ සංස්කෘතික සිරිත් විරිත් සම්ප්‍රදායන් බිඳ වැටුණා. ඒව නැවත ආරක්ෂා කරන්න මේ මත්පැන් පානයේ ආදීනව පෙන්වා දෙන්න අපේ රට තුල බිහි වෙච්ච සංවිධානය තමයි දුවේ පුතේ අමද්දප ව්‍යාපාරය කියලා කියන්නේ. එහෙමනම් දරුවනේ මේ අමද්දප ව්‍යාපාරය කියලා කියන්නේ දේශීය වශයෙන් අපේ රට තුල මත්පැන් පානීය නිසා ඇතිවෙන මේ බිඳ වැටීම ආරක්ෂා කරමින් මත්ද්‍රව්‍ය පානයේ ආදීනව ජනතාවට කියාපාමින් මත්පැන් පානයෙන් දේශීය ජනතාව ඉවත් කරගන්න ආරක්ෂා කරගන්න පිහිටවපු සංවිධානය අමද්දප ව්‍යාපාරය ලෙස අපි සාකච්ඡා කරනවා. එහෙමනම් දුවේ පුතේ මේ අමද්දප ව්‍යාපාරයේ ඉන්නේ පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෝම තමයි. ඒ නායකයෝම තමයි මේ කාර්යභාරයන් කරන්නේ. එතකොට දේශීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම මත්පැන් පානීය ආදීනව පෙන්වා දෙමින් මේ සංස්කෘතිය රැකගෙන අර බටහිර සංස්කෘතියට බලපෑමක් කළ නොහැකි ආකාරයෙන් මේ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට ගත්ත උත්සාහය මේ තුලින් අපි දකිනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මේ අමද්දප ව්‍යාපාරයත් දේශීය සංස්කෘතිය ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයත් එක හා සාපේක්ෂව බැඳුණු සංවිධාන දෙකක් ලෙස අපි දකිනවා. අපි බලමු මේ අමද්දප ව්‍යාපාරයේ මෙන්ම දේශීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ කාර්යයේ නිරත වෙච්ච නායකයෝ පිළිබඳ අධීක්ෂණය කළා. ඒතකොට අමද්දප ව්‍යාපාරයේ නායකයන් ලෙස අපි දකිනවා පුතේ මේ ඔබ දකින්නේ අමද්දප ව්‍යාපාරයට ලබා දුන්නු නායකත්වය
එතකොට අපි කෙනෙක් කියලා සීමා කරන්න අමාරුයි. මොකද බොහෝ නායකයෝ ඒ සඳහා කැප වුණා. ඒ නිසා අපි සරලව අරගෙන තියෙන දුවේ පුතේ ඔබට වටහා ගැනීමේ පහසු වෙන්න බලන්න භික්ෂුන් වහන්සේලා අර පුනරුද්ධ ව්‍යාපාරය තුල ගමන් කරපු ඒ නායකත්වයේ දුන්න භික්ෂුන් වහන්සේලා මෙතෙන්දීත් මහත් ශක්තියක් වෙනවා අමද්දප ව්‍යාපාරය තුල. එහෙනම් දුවේ පුතේ භික්ෂුන් වහන්සේලා ඊළඟට අනගාരിക ධර්මපාලතුමා ගිහි නායකයෝ ලෙස ඊළඟට ජෝන් ද සිල්ලා පියදාස සිරිසේන කියන නායකයෝ මෙතෙන්දී මහා කැපවීමක් කරනවා දුවේ පුතේ සිංහල බෞද්ධ සංස්කෘතිය සුරක්ෂිත කරගන්න බුදුදහම ආරක්ෂා කරගත්තා වගේම සංස්කෘතියත් රැකගන්න. එහෙනම් අපේ භික්ෂුන් වහන්සේලා විශාල කාර්යභාරයක් ඉටු කරද්දී අනගාരിക ධර්මපාලතුමාද ඒට නොදෙවෙනි කාර්යභාරයක් ඉටු කරනවා. ඒ තමයි ප්‍රසිද්ධ දේශන පවත්වමින් ප්‍රසිද්ධ දේශන පැවැත්වුවා. විවිධ ජනතාව ඒකරාශී වන තැන් වලට ගිහිල්ලා අනගාരിക ධර්මපාලතුමා මේ සංස්කෘතියේ වටිනාකම කියා පෑවා. ඒ වගේම තමයි පුවත්පත් වලට ලිපි සපයමින් පුවත්පත් තරහා ජනතාව දැනුවත් කරා පුවත්පත් ආරම්භ කරනවා. ඒ වගේම පුවත්පත් වලට ලිපි සපයමින් දැනුවත් කිරීම කරලා මේ අමද්දප ව්‍යාපාරය තුල අපේ සංස්කෘතිය සුරක්ෂිත කරන්න කටයුතු කරනවා. ඒ වගේම පියදාස සිරිසේන මහතාද මේ අමද්දප ව්‍යාපාරයේ හරහා අපේ අර සංස්කෘතිය තුල මත්පැන් පානයට ඇබ්බැහි වීමෙන් ඇතිවෙන විපාක කියා දෙමින් ඕසිය නවකතා ලිවීම තුල මේ මත්පැන් පානයේ හරහා කඩා වැටෙනු ජීවිත ඒට ආදේශ කරගනිමින් තම නවකතා තුලින් ඒ චරිත නිරූපණය කරමින් ඔහු ජනතාව දැනුවත් කරා දුවේ පුතේ මේකේ ආදීනවකම. එහෙනම් බලන්න ඉන් අනතුරුව ජෝන් සිල්වා කියන මැතිතුමා ඔහු වේදිකා නාට්‍ය ආදී රංගපාමින් නිර්මාණය කරමින් ජනතාව දැනුවත් කරනවා. එහෙනම් ඔහු ප්‍රසිද්ධ නාට්‍ය ශිල්පියෙක් ලෙස මේ මත්පැන් පානීය නිසා කඩා වැටෙන සමාජය තුල යම් චරිත අරගෙන ඒවා ඒ චරිත නිරූපණය කරමින් තම නවකතා හරහා එහෙම නැත්නම් තම නාට්‍ය හරහා රංග දක්වමින් ජනතාව දැනුවත් කිරීම එදා අමද්දප ව්‍යාපාරය තුලින් සිදු වුණා දුවේ පුතේ. මෙන්න මේ නිසා අපේ අමද්දප ව්‍යාපාර නායකයෝ අපි අගය කරන්න ඕන. ඒ අමද්දප ව්‍යාපාර නායකයෝ කටයුතු කරන්නේ දේශීය සංස්කෘතිය සුරක්ෂිත කරන්න මත්ද්‍රව්‍ය පානීය ආදීනව පෙන්වා දෙමින් ඉන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය එහෙම නැත්නම් අපේ ජන සමාජය ආරක්ෂා කරන්න බ්‍රිතාන්‍යයන්ගේ උපක්‍රමශීලීව මත්ද්‍රව්‍ය ව්‍යාපාරය වුන් අපේ රට තුල බිහි කරනවා. එතකොට ඒකෙන් අපේ ජනතාව ආරක්ෂා කරන්න ගත්ත උත්සාහය තමයි පුතේ අමද්දප ව්‍යාපාරය තුලින් ඔවුන් සුරක්ෂිත කරන්නේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු ඊට පස්සේ මේ චරිත අතර අනගාരിക ධර්මපාලතුමාගේ කාර්යභාරය කොහොමද කියලා. අපි දන්නෝ අනගාരിക ධර්මපාල නමින් ප්‍රසිද්ධ වෙන්නේ අපේ රට තුල හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතකොට අනගාരിക ධර්මපාලතුමා ලෙස අපි සාකච්ඡා කරද්දී ඔහුගේ කාර්යභාරය මැනවින් හඳුනා ගන්න පුළුවන්. ඔහුගේ සේවාවන් ලෙස අපි ඒවා හඳුනා ගන්නවා. එතකොට අනගාരിക ධර්මපාලතුමා අපේ සිංහල සංස්කෘතිය සුරක්ෂිත කරන්න අතීත ශිෂ්ටාචාරයේ වැදගත්කම අපේ දේශීය ජනතාවට කියා පෑවා. ඒ කොහොමද? පුවත්පත් වලට ලිපි සපයමින්, නව පුවත්පත් ලියමින් සහ ප්‍රසිද්ධ දේශන පවත්වමින්. ඒ වගේම තමයි දරුවනේ බෞද්ධ සහජීවනයේ වටිනාකම අපේ ජන සමාජයට නැවත කියා දෙන්න මොහු මහ කැපවීමක් දරනවා. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතියේ වටිනාකම සහජීවනයේ එකමුතුභාවය කියන එක ඔහු නැවත ජන සමාජය තුළ ඒත්තු ගන්නන්න සිය ක්‍රියාදාමය තුළින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඔහු සිංහල බෞද්ධයා කියන පුවත්පත ආරම්භ කරමින් මේ පුවත්පතට ලිපි සපයමින් අඛණ්ඩව මේ මත්පැන් පානීය ආදීනවය බෞද්ධ සංස්කෘතියේ වටිනාකම ජනතාව තුළ කියා පාන්න ගත්ත උත්සාහය අපි දකිනවා අනගාരിക ධර්මපාලතුමා. ඒ වගේම තමයි පුතේ මහා බෝධි සමාගම පිහිටුවන්නේ අනගාരിക ධර්මපාලතුමා. මේ මහා බෝධි සමාගම හරහා අපේ රටේ බෞද්ධ පූජනීය ස්ථාන විතරක් නෙවෙයි ඉන්දියාවේ පූජනීය ස්ථාන ආරක්ෂා කරගන්නත් මහ කැපවීමෙන් කටයුතු කරපු චරිතයක් තමයි පුතේ අනගාരിക ධර්මපාලතුමා. එතකොට මේ අනගාരിക ධර්මපාල නමින් ප්‍රසිද්ධ වෙන්නේ ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ කියන චරිතය. එතකොට බලන්න ඔහු බෞද්ධ නාමයකට ඇවිල්ලා බුදුදහම සුරක්ෂිත කරන්න සිංහල සංස්කෘතිය සුරක්ෂිත කරන්න ගත්ත උත්සාහය අපිට මැනවින් ඉතින්දී අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ චරිතයක් අනගාരിക ධර්මපාලතුමා. ඔහු දුවේ පුතේ අපේ රටේ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම විතරක් නෙමෙයි.
ඉන්දියාවේ පූජනීය ස්ථාන ආරක්ෂා කරන්නද කටයුතු කරපු ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු එතකොට දුවේ පුතේ මේ අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවේ බුද්ධ ගයාව බේරා ගැනීමට කටයුතු කරා. එතකොට ඉන්දියාවේ බුද්ධ ගයාව සහ අනගාരിക ධර්මපාලතුමා කියන චරිතය අපි ඔබට මේ ඡායාරූපයක් මගින් පෙන්눔 කරන්නේ. බලන්න දුවේ පුතේ මේ ඡායාරූපය දිහා. මේ තුල ඔබ දකිනවා ඉන්දියාවේ බුද්ධ ගයාව හා අනගාരിക ධර්මපාලතුමාගේ සම්බන්ධතාවය. අන්න බලන්න අපේ රටේ බුදුදහම විතරක් නෙමෙයි විදේශ රටවල පවා බුදුදහම සුරක්ෂිත කරන්න ගත්ත උත්සාහය මෙතුමාගේ චරිතය තුල අපි ඉතා අගය කරන්න ඕන දුවේ පුතේ. හේතුව බුදුදහමේ ආරම්භයේ ඉන්දියාව එහෙමනම් ඉන්දියාවේ බුද්ධ ගයාව සුරක්ෂිත කරගන්න සිංහලයනි නැකිටිව් බුද්ධ ගයාව බේරා ගනිව් කියන අභීත කියමන කියමින් ඔහු මේ බුද්ධ ගයාව ආරක්ෂා කරන්න එදා කටයුතු කරා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අනගාരിക ධර්මපාලතුමා කියන්නේ අපි අගය කළ යුතු චරිතයක්. ඒ වගේම තමයි අනගාരിക ධර්මපාලතුමා මේ සිංහල දේශයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සංස්කෘතිය බුද්ධහම ආරක්ෂා කරන්න කැපුණා වගේම ඉන්දියාවේ බුද්ධ ගයාව ඇතුළු ආගමික ස්ථාන ආරක්ෂා කරා. ඔහුගේ අවසාන කාලයේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ පැවිදිභාවයට පත් වෙලා අවසාන කාලයේ පැවිදි භික්ෂුන් වහන්සේ නමක් ලෙස තමයි කටයුතු කරන්නේ. එතකොට සිරි දේව මිත්ත නමින් මේ අනගාരിക ධර්මපාල කියන චරිතය ඉන්දියාවේදී පැවිදිභාවයට පත් වෙන්නේ. අන්න බලන්න එහෙනම් අනගාരിക ධර්මපාලතුමා කියන්නේ දුවේ පුතේ අමද්දප ව්‍යාපාරයේ මෙන්ම දේශීය සංස්කෘතිය සුරක්ෂිත කිරීමේ ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස අපි අගය කරන්න ඕන. අපි බලමු ඊට පස්සේ මේ ඊළඟ අපේ අමද්දප ව්‍යාපාර නායකයෙකු ලෙස හඳුනා ගන්න පුළුවන් පියදාස සිරිසේන මැතිතුමා. එතකොට මොහු නවකතාකරුවෙක් ලෙස තමයි ප්‍රසිද්ධියටපත් වෙන්නේ. අපේ දරුවෝ දන්නෝ මෙතුමා ලියන ලද නවකතා කියවලත් ඇති. ඉතින් දුවේ පුතේ බලන්න මේ නවකතාකරු එහෙම නැත්නම් පියදාස සිරිසේන මහතා තම නවකතා සඳහා පාදක කරගත්තේ මේ මද්ද්‍රව්‍ය පානීය කිරීම තුළින් ඇතිවෙන ආනිසංස විපාකමය ස්වરૂපය. ඒව සිය නවකතා වලට වස්තු බීජය බවට පත් කරගනිමින් ජනතාවට මනා ලෙස මෙහි මත්පැන් පානයේ ආදීනවය විපාක පෙන්වා දෙමින් ජනතාව අවදි කරන්න විශාල උත්සාහයක යෙදෙනවා. අනගාരിക ධර්මපාලතුමාට ලොකු ශක්තියක් එනවා. අමද්දප ව්‍යාපාරය තුල මේ දේශීය සංස්කෘතිය ආරක්ෂා කරන්න. අන්න බලන්න එහෙමනම් දරුවනේ මේ චරිත දිහා බැලුවම සකීය උත්සාහය තමන්ගේ දක්ෂතාවය තුළින් අපේ සංස්කෘතිය වෙනුවෙන් කැප කරපු චරිත තමයි අපි මේ කතා කරන්නේ. පියදාස සිරිසේන මැතිතුමා එහෙමනම් නවකතා මෙන්ම පුවත්පත් වලට ලිපි රචනා කරමින් මේ පිළිබඳ මහත් කැපවීමෙන් කටයුතු කරපු නායකයෙක් තමයි පියදාස සිරිසේන මැතිතුමා. එතකොට සිංහල ජාතිය පුවත්පතට මොහු ලිපි සපයමින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා දුවේ පුතේ. අපේ සංස්කෘතිය අපේ රටේ සම්ප්‍රදායන් සිරිත් විරිත් සුරක්ෂිත කරගන්න මහ කැපවීමක් දරපු නායකයෙක් ලෙස අපිට අගය කරන්න පුළුවන් දුවේ පුතේ පියදාස සිරිසේන මැතිතුමා. ඔබේ පෙළපොත තුල මේ ඡායාරූප සමග සම්බන්ධ කරලා තියෙනවා. ඒතර අපේ දරුවන්ට ඒ වඩාත් පැහැදිලි වෙන්න තමයි මම මේ ඡායාරූප ඔබට පෙන්වන්නේ. ඒ නිසා බලන්න දුවේ පුතේ පියදාස සිරිසේන මැතිතුමා ඔබ ගරු කළ යුතු ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ. අපි බලමු ඊළඟට වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා අපේ ඉතිහාස පොතේදී අපිට හමු වෙනවා. තුන්වෙනි පාඩම් මේකකේ දේශීය සංස්කෘතිය අගය කරපු අමද්දප ව්‍යාපාරي හරහා මෙරට සාම්ප්‍රදායික සංස්කෘතිය රැක ගන්න කටයුතු කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් ලෙස. අන්න බලන්න දුවේ පුතේ මේ නායකයා අපේ රට තුල අනුරාධපුරයේ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට කැපවීම තුළින්ම අපිට පේනවා අපේ සංස්කෘතියට ගරු කර ආකාරය. දුවේ පුතේ මේ වන විට අනුරාධපුරයේ ඇතුළු ඒ ප්‍රදේශවල බෞද්ධ පූජනීය ස්ථාන සියල්ල වල්බිහි වෙලා තිබෙන විශාල වනාන්තර බවට පත් වෙලා තිබුණු යුගයක්. අන්න එවැනි පසුබිමක් තුල බටහිර ජාතීන් කීප දෙනෙකුගේද සහාය ලැබෙනව මොවුන්ට ඒව සුරක්ෂිත කරන්න. එහෙමනම් මේ අනුරාධපුරයේ ඇතුළු ආගමික ස්ථාන එහෙම නැත්නම් බෞද්ධ පූජනීය ස්ථාන සුරක්ෂිත කරගන්න ඒ අවශ්‍ය කටයුතු මෙහෙවන්නේ කවුද? වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා. ඒ අනුව රුවන්වැලි සෑය ඇතුළු ආගමික ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාර වුණ ආරම්භ කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ වර්ෂ 1870 තමයි රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මොහුගේ මැදිහත් වීම තුලින් ආරම්භ කළා තියෙන්නේ. අපේ දරුවෝ අනුරාධපුරයට ගියාම පේනවා රුවන්වැලි සෑයෙම ඉතා අලංකාර දාගැබ් ලෙස ඒ පුතේ ප්‍රතිසංස්කරණය කළා මෙතුමාලගේ නායකත්වය තුලින්
ඔබට දායාද කරපු දේවල්. එහෙම නන්දුවේ පුතේ අපි බලන්න ඕන එදා මේව පැවතුනේ කොහොමද කියලා. මම ඔබට පෙන්වන්නම් මේ බෞද්ධ පූජනීය ස්ථාන ආරක්ෂා කරගන්න කටයුතු කරපු මේ නායකයෝ බටහිර නායකයෝ ලෙස එහෙම නැත්නම් යුරෝපීය නායකයෝ කීප දෙනෙක්. බලන්න දුවේ පුතේ මේ යුරෝපීය නායකයෝ ලෙස අපේ දේශීය සංස්කෘතිය සුරක්ෂිත කරන්න ගත්ත උත්සාහය අපි දකින්න ඕන. එහෙමනම් පුතේ අපි අගය කරන්න ඕන. මේ බටහිර සංස්කෘතිය තුල වුණත් බටහිර ජාතීන් ලෙස අපේ රටේ මේ සංස්කෘතිය බෞද්ධ පූජනීය උරුමයන් ආරක්ෂා කරගන්නත් යම් යම් නායකයෝ කැපවීමෙන් කටයුතු කරලා තියෙනවා. මේ ඔබ දකින්නේ යුරෝපීය ජාතීන් ලෙස ජෝර්ජ් ටර්නර් මහතා, ඒ වගේම තමයි රිච් ඩේවිඩ් මහතා, ඒ වගේම තමයි එච්.සී.පී. බෙල් මහතා, ඒ අනිත් අය හැටියට හෙන්රි පාකර් මහතා අපිට හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා මෙරට ඉතිහාසය තුල ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් භාවයට පත් වෙන්නේ එච්.සී.පී. බෙල් මහතා. ඔහු තමයි මේ ලංකාවේ පූජනීය ආගමික වගේම පෞරාණික ස්ථාන ගොඩක් සොයාගෙන සංරක්ෂණ කටයුතු කරලා තියෙන්නේ සහ දේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් බිහි කිරීමේ පුරෝගාමී නායකයෙක් වෙන්නේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් මහතා. ඒ තමයි දුවේ පුතේ සෙරණත් පරණවිතාන සූරීන් මේ ඒ තත්ත්වයට ගෙනල්ලා ලංකාවේ ප්‍රථම දේශීය පුරාවිද්‍යා කොමසාරිස් බවට පත් කිරීමේ පුරෝගාමියා ලෙස මොහු හඳුන්වන්න පුළුවන්. එහෙම නන්දුවේ පුතේ අර බටහිර සංස්කෘතිය තුල හිටපු පුරාවිද්‍යාත්මක මේ අතීත වස්තුන් සුරක්ෂිත කරන්න කැපවෙච්ච නායකයොත් හිටියා. ඒ අපි අගය කරන්න ඕන. එතකොට මේ නායකයෝ හරහා අපේ මේ දේශීය නායකයෝ එදා ඒ වල් බිහි වෙලා තිබ්බ මේ බෞද්ධ ආගමික නටබුන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරා. එහෙනම් බලන්න දුවේ පුතේ එදා ඒව කොහොමද තිබුණේ කියලා. ඔබ මේ දකින්න ඡායාරූපයෙන් පැහැදිලි වෙනවා අපේ දරුවන්ට. එදා අනුරාධපුරයේ රුවන්වැලි සෑය ජේතවනාරාමී අබේගිරිය කියන ස්තූප තිබුණු ආකාරය බලන්න දුවේ පුතේ. රුවන්වැලි සෑය එදා කොහොමද තිබුණේ? අද ඔබ ගිහින් බලන ඔබ වන්දනාමාන කරන මේ රුවන්වැලි සෑයමද එදා තිබුණේ කියලා බලන්න. හොඳින් අවධානයෙන් බැලීමෙන් අපේ දරුවන්ට පැහැදිලි වෙනවා එදා රුවන්වැලි සෑය මොන වගේ වනාන්තරයක් ලෙස තිබුණද. ඒ වගේම තමයි ඔය ඒ ආසන්නයේ තියෙන ජේතවනාරාමයේ සහ අබේගිරිය දාගැබ් විශාල වනගත ප්‍රදේශ බවට පත් වෙලා තිබුණේ දුවේ පුතේ. ඒව සුරක්ෂිත කිරීම සඳහා වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාගේ මූලිකත්වය තුළින් ඒ සංවිධාන පිහිටුවාගෙන මේව සුරක්ෂිත කළා ඔබ වර්තමානයේ වන්දනාමාන කරන තත්ත්වයට පත් කරන්නේ. එහෙනම් මේ බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීම අපේ ඉතිහාසය තුළ ඉතා වැදගත් සම්දි ස්ථානයන් ලෙස අපිට අගය කරන්න පුළුවන්. මේ අමද්දප ව්‍යාපාරය හරහා සහ දේශීය සංස්කෘතික සංස්කෘතිය ආරක්ෂා කිරීමේ සංවිධාන තුලින්. එහෙමනම් දුවේ පුතේ අපි අවබෝධ කරගන්න ඕන මේ උරුමයන් එදා මේ නායකයෝ ආරක්ෂා කරේ නැත්නම් අපිට අද කෝ එහෙමනම් මේව විනාශ වෙන්න තිබුණා. එතකොට අර යුරෝපීය මහත්වරුන්ගේ නායකත්වය තුලින් අපේ මේ දේශීය නායකයෝ ඒ වටහාගෙන ඒවා අනාගත පරපුරට ඔබ වෙනුවෙන් දායාද කරපු නිසා තමයි දුවේ පුතේ එදා කැපවීමෙන් ඒ ආරක්ෂා කරපු නිසා තමයි ඔබ දකින්නේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි අද මේ දක්වා මේ කතා කරේ අපේ දේශීය සංස්කෘතිය සුරක්ෂිත කිරීම එහෙම නැත්නම් ජාත්‍යාලය දේශානුරාගය ඇති කිරීමේ ව්‍යාපාරය සහ අමද්දප ව්‍යාපාරය තුලින් අපේ රට තුල එදා මිෂනාරි සංවිධානවල කටයුතු වලට එරෙහිව නැගී සිටීම බෞද්ධ පුරුදු ව්‍යාපාරය තුලම ගමන් කරමින් ඒ නායකයොත් එක්ක සාපේක්ෂව කටයුතු කරමින් මේ දේශීය සංස්කෘතියත් අපේ උරුමයත් ආරක්ෂා කරගන්න කටයුතු කිරීම පුතේ අපි මේ දක්වා කතා කරේ. මම හිතනවා අපේ දරුවෝ පොතත් එක්ක මා සමග සම්බන්ධ වෙනවා. ඒ නිසා අපේ දරුවන්ගෙන් මම පාඩම අවබෝධ කර ගැනීම පිළිබඳව මෙතෙන් මා සාකච්ඡා කරපු විෂය කරුණු පිළිබඳව යම් ප්‍රශ්නයක් දෙකක් අහලා අපේ දරුවන්ගේ මතකයේ පිළිබඳ බලන්න හොඳ උත්සාහයක් කරනවා අපේ දරුවෝ. ඒ නිසා අපේ දරුවන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මම යොමු කරන ඒ අනුව අද මේ දක්වා කතා කරපු පාඩම් ඒකකයේ තුල පළවෙනි ප්‍රශ්නේ හැටියට අනුරාධපුරයේ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළ නායකයා වන්නේ අන්න අපේ දරුවන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. එතකොට අනුරාධපුරයේ පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරපු නායකයා කවුද කියලායි අහන්නේ. අපේ දරුවෝ මේ වන විටත් ප්‍රශ්නෙට උත්තරය ලියලා ඇති. අපි බලමු ඔබ ලියපු උත්තරය නිවැරදි කියලා. එහෙනම් පුතේ බලන්න පිළිතුර තමයි වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා. එතුමා තමයි අනුරාධපුරය ඇතුළු ඒ පූජනීය ස්ථාන ආරක්ෂා කරන්න කටයුතු කරේ. එහෙම නන්දුවේ පුතේ අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඉන්දියාවේ පූජනීය ස්ථාන රැක ගැනීමට ඉදිරිපත් වූ නායකයා කවුරුන්ද? ඉන්දියාවේ
පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරපු එහෙම නැත්නම් ඉදිරිපත් වූ නායකයා නම් කරන්න. මේ වන විටත් ඔබ නායකයා නම් කරලා ඇති නේද දුවේ පුතේ? අපි බලමු එහෙනම් උත්තරේ නිවැරදිද කියලා බලන්න. පිළිතුර තමයි අනගාരിക ධර්මපාලතුමා. ඔන්න දුවේ පුතේ. දැන් මම ප්‍රශ්න දෙකක්ම ඇහුවා, දෙකටම සාර්ථකව ඔබ පිළිතුරු දුන්නා. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නියත් අහලා. තුන්වෙනි ප්‍රශ්නය තමයි ප්‍රසිද්ධ දේශන හා පුවත්පත් මගින් මධ්‍යසාර භාවිතයේ විපාක පැහැදිලි කළ නායකයා වන්නේ. අන්න ප්‍රසිද්ධ දේශන පැවැත්තුවා, පුවත්පත් වලට ලිපි ලිව්වා, අපේ රට තුල මත්පැන් භාවිතයේ ආදීනව කියා පාන්න. අන්න ඒ නායකයා කවුරුන්ද කියලා අපි අද සාකච්ඡා කරා. එහෙනම් අපේ දරුවෝ පිළිතුර ලියලා ඇති නේද? අපි බලමු කොහොමද පිළිතුර කියලා. පිළිතුර තමයි දුවේ පුතේ අනගාരിക ධර්මපාලතුමා. හරි. ඒතර ඔන්න දැන් ප්‍රශ්න තුනකටම සාර්ථකව පිළිතුරු දුන්නා අපේ දරුවෝ. එතකොට ප්‍රශ්න තුනකටම පිළිතුරු සාර්ථකව දීලා ඉන්න නිසා මම තව ප්‍රශ්නයක් අහනවා අපේ දරුවන්ගෙන්. බලන්න හතරවෙනි ප්‍රශ්නේ. තම නවකතාවල විවිධ චරිත සංවාදයට ලක් කරමින් මධ්‍යසාර භාවිතයේ විපාක පැහැදිලි කළ අමද්‍යප ව්‍යාපාරයේ නායකයා කවුරුන්ද? නායකයා කවුද කියලා අහනවා. ඒ කියන්නේ නවකතාවල විවිධ චරිත නිරූපණය කරමින් ඒ හරහා මධ්‍යසාර භාවිතයේ විපාක කියා දුන්නු නායකයා කවුද කියලායි අහන්නේ. අපේ දරුවෝ එහෙනම් පිළිතුර ලියාගෙන ඇති නේද? අපි බලමු පිළිතුර. පිළිතුර තමයි පියදාස සිරිසේන මැතිතුමා. එහෙමනම් දුවේ පුතේ දැන් මම ප්‍රශ්න හතරක්ම ඇහුවා. ප්‍රශ්න හතරටම ඔබ සාර්ථකව පිළිතුරු දුන්න නිසා මම තව එක ප්‍රශ්නයක් අහනවා මේ කොටසදී ඔබෙන්. පස්වෙනි ප්‍රශ්නේ හැටියට මම අහන්නේ දරුවනේ. පස්වෙනි ප්‍රශ්නේ හැටියට මම ඔබට ඉදිරිපත් කරනවා. නාට්‍ය රඟ දැක්වීම තුළින් මධ්‍යසාර භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරේ. මධ්‍යසාර භාවිතයේ විපාක පෙන්වා දෙමින් ජනතාව දැනුවත් කරේ කවුද කියලා. එහෙමනම් ඒකටත් පිළිතුර අපේ දරුවෝ ලියලා ඇති නේද? අපි බලමු පිළිතුර මොකක්ද කියලා. පිළිතුර තමයි පුතේ ජෝන් ද සිල්වා මැතිතුමා. මෙතුමා ගැන අහනකොට ඔබ දන්නවා ඇති නාට්‍ය රඟ දැක්වීම නාට්‍ය ශිල්පියෙක් ලෙස ප්‍රසිද්ධියටපත් වෙලා තියෙන නිසා අපේ රටේ අද දවසේ උනත් කොළඹ ආසිත ප්‍රදේශවල කොළඹ නගරය ආසිතව ප්‍රසිද්ධ රංග වේදිකාවක් ඔහුගේ නමින් නම් වෙලා තියෙනවා. ඒ තමයි ජෝන් ද සිල්වා රංගහල ලෙස නම් කරන්නේ මෙතුමාට ගරු කිරීමක් ලෙස. අපේ සංස්කෘතිය තුල ඔවුන් ගොඩනගපු දායාද තමයි අපි ආරක්ෂා කරන්න ඕන ඉදිරියේදී. මේ නායකයෝ කැප වුණා දුවේ පුතේ අපේ සංස්කෘතිය සුරක්ෂිත කරන්න, දේශීය සංස්කෘතිය ආරක්ෂා කරන්න. අපි එහෙනම් ඒ නායකයෝ පිළිබඳ තමයි මේ දක්වා කතා කළා. ඔබගේ දැනුම මම පරීක්ෂා කරලා බැලුවේ ඒ නායකයෝ පිළිබඳ ඔබ මොනවද ඉගෙන ගත්තේ කියලා. හරි. එහෙමනම් අද දවසේ මම ඉන් ඉදිරියට පාඩම මේ දක්වා නවතුපු තැනින් පාඩම පටන් ගන්නවා. දැන් ප්‍රශ්න වලට සාතරව පිළිතුරු දුන්නේ සාදුවේ පුතේ. අපි බලමු ඊළඟ පස්සේ දෙවෙනි පාඩම් මේකේ ලෙස මම අද ගත්තේ Hindu ආගමික පුනරුදය. එහෙමනම් දුවේ පුතේ අපි බෞද්ධ පුනරුද ව්‍යාපාරය ගැන කතා කරේ ඇයි? මිෂනාරි සංවිධාන අපේ රටට ඇවිල්ලා ඔවුන් අපේ රට තුල අනුග්‍රහණය කරපු ක්‍රියාදාමය නිසා බුදුදහමට ඇතිවෙච්ච හානිය නැවත නගා සිටුවන්. ඒ වගේම තමයි පුතේ දේශීය ආගමක් වන Hindu ආගමිකයන් සිය ආගමට මිෂනාරි සංවිධාන නිසා ඇතිවෙච්ච බලපෑම විශේෂයෙන් යාපනීය ආශ්‍රිත ප්‍රදේශවල Hindu ආගමට විශාල බලපෑමක් ඇති කරා මේ මිෂනාරි සංවිධාන. අන්න දුවේ පුතේ ඒ මිෂනාරි සංවිධාන වල බලපෑමෙන් Hindu ආගම නැවත ආරක්ෂා කරන්න ඒ ආගමේ නායකයොත් අර බෞද්ධ ආගමික නායකයෝ වගේම කැප වුණා. එහෙමනම් Hindu ආගමික පුනරුදයට බලපෑ ප්‍රධානම හේතුව තමයි සිය ආගම හා සංස්කෘතිය සුරක්ෂිත කරන්න Hindu ආගමික නායකයන් ගත්ත උත්සාහය. එහෙමනම් දුවේ පුතේ ඒ උත්සාහය තුල අපි දන්නවා ඕන් විශාල කැපකිරීමක් කරා අපේ බෞද්ධ නායකයෝ වගේම. එහෙමනම් දුවේ පුතේ Hindu ආගමික පුනරුද ව්‍යාපාරයට පසුබිම තමයි අර මිෂනාරි සංවිධානවල කටයුතු නිසා Hindu ආගමේ බිඳ වැටීම. එහෙමනම් තමන්ගේ ආගම තමන්ගේ සංස්කෘතිය විනාශ වෙනව බලා ඉන්න බැරි වෙච්ච මේ නායකයෝ මොකද කරන්නේ? තමන්ගේ ආගම ගැන මහත් හැඟීමෙන් කටයුතු කරමින් සිය ආගම ආරක්ෂා කරන්න විශාල කැපවීමකින් කටයුතු කරා. අන්න ඒකට අපි කියනවා Hindu ආගමික පුනරුදය. Hindu ආගමේ නැවත නැගී සිටීම ලෙස. අපි බලමු මේ Hindu ආගමික පුනරුද ව්‍යාපාරයේ නායකයෝ කවුද කියලා. අපි දන්නවා පුරෝගාමී නායකත්වයක් කරහා මේ ආගම නගා සිටුවීම සිදු වෙන්නේ. එහෙමනම් දරුවනේ අපි බලමු Hindu ආගමික පුනරුද ව්‍යාපාරය. එහෙම නැත්නම් Hindu ආගමේ පරිහානිය බලා ඉන්න බැරි වෙච්ච ඒ ආගමික නායකයෝ තම ආගම නගා සිටවන්න කටයුතු කරා. කවුද ඒ නායකයෝ කියලා? එතකොට ඔබ මේ දකින්නේ Hindu ආගමික
ස්ථානයක්. එතකොට මේ ආගමික ස්ථානය සුරක්ෂිත කළා ඒ නායකයෝ කටයුතු කරපු නිසා තමයි දුවේ පුතේ අපිට අද මේ Hindu ආගමේ යම් ඒ ආගමික ස්ථාන පවා දැක් ගන්න ලැබෙන්නේ. එතකොට එදා Hindu ආගමික ස්ථාන වශයෙන් පැවතිච්ච මේ කෝවිල් විනාශයට පත් කරමින් තමයි මිෂනාරි සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට Hindu ආගමික නායකයෝ මොකද කරේ? මේව සුරක්ෂිත කරන්න කටයුතු කරා දුවේ පුතේ. එහෙනම් අවබෝධ කරගමු. අපි බලමු කවුද Hindu ආගමික පුනරුද්ධ නායකයෝ කියලා. ඔන්න බලන්න දුවේ පුතේ. Hindu ආගමික පුනරුද්ධ නායකයෝ මේ ඔබ දකින්න. එහෙමනම් අපි ඒකේ පුරෝගාමී නායකයා ලෙස හඳුන්වන්නේ ආරුමූග නාවලතුමා. ඊළඟට ඔහුගේ අනතුරු ඔහුට විශාල සහායක් ලබා දෙනවා පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා. ඒත් එක්කම ඔහුගෙන් අනතුරුව ඒ පුනරුද්ධ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යෑමේදී ඔහුගේ සහෝදරයෙක් ලෙස හඳුන්වන පොන්නම්බලම් අරුණාචලම් මහතාද සහාය දක්වමින් Hindu ආගම නැවත නගා සිටුවෙමින් Hindu ජනතාව තුළ ඔවුන්ගේ දුවදරුවන් තුළ මේ Hindu සංස්කෘතිය ස්ථාපිත කරන්න සිය ආගම නැවත ගොඩ නගන්න මේ නායකයෝ මහා වෙහෙසක් දැරුව දුවේ පුතේ. ඒ නිසා අදටත් අපිට මේ ආගමේ යම් සංකේත සහ ඒ ආගමික නායකයන් ඒ ආගමික පසුබිම අපේ රට තුළ සුරක්ෂිත වෙලා තියෙන බව පේන්නේ මේ නායකයන්ගේ කැපකිරීම නිසා. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ එක එක නායකයා අරගෙන ඕන් මොන වගේ කාර්යභාරයක් සිය ආගම නගා සිටවන්න කටයුතු කරාද කියලා. එහෙනම් බලන්න පුතේ අපේ Hindu ආගම නගා සිටුවීමට ගත්ත ප්‍රධාන සාධක ලෙස මේ නායකයෝ මොන වගේ කැපකිරීමක් කරාද කියලා. එහෙමනම් අර මිෂනාරි සංවිධාන ආගම ව්‍යාප්ත කිරීමේදී යොදා ගන්නව දුවේ පුතේ මාධ්‍යයන්. ඒ තමයි විවිධ උපක්‍රම. ඒ උපක්‍රම භාවිතා කරමින් මේ Hindu ආගමික නායකයෝ සිය ආගම නගා සිටවන්න උත්සාහ කරන්නේ. අන්න ඒ තුලදී අපි දකිනවා දුවේ පුතේ අර බෞද්ධ නායකයෝ යොදාගත්තාseම අර මිෂනාරි සංවිධාන යොදාගත්තා වූ ලේඛන මාධ්‍ය, දේශන මාධ්‍ය සහ අධ්‍යාපනය කියන ඒවා මාධ්‍ය බවට පත් කරගන්නවා. එතකොට ආරුමූග නාවලතුමා විසින් පුරෝගාමී නායකත්වය ලබා දෙමින් සිය Hindu සංස්කෘතිය, Hindu ආගම සුරක්ෂිත කරන්නයි පුතේ මේ කියන මාධ්‍යයන් යොදාගන්නේ. එහෙමනම් Hindu ආගම නගා සිටුවීම සඳහා යොදාගත්තා වූ මාධ්‍ය හේවත් උපක්‍රම ක්‍රියාමාර්ගයයි අපි මේ පෙන්වන්නේ. එහෙමනම් දුවේ පුතේ බලන්න ලේඛන මාධ්‍ය යොදා ගැනීම තුලින් ඔවුන් මොනවද කරේ කියලා. ලේඛන මාධ්‍ය යොදා ගැනීම තුලින් පුතේ මේ ආරුමුග නාවලතුමා මැදිහත් වීමෙන් පුවත්පත් ආරම්භ කරනවා. ඊළඟට ඔවුන් අපේ රට තුල පාසල් මේ පුවත්පත් ආරම්භ කරලා මුද්‍රණායතන ආරම්භ කළා. ඒ හරහා පොත් පුවත්පත් සංග්‍රහ වගේ දේවල් මුද්‍රණය කරලා බෙදා හරිමින් ඔන්න ආගමික නගා සිටුවීමට කටයුතු කරනවා. ඒ වගේම දේශන මාධ්‍ය විවිධ ජනතාව ඒකරාශී කරමින් තමන්ට පුළුවන් ආකාරයට ඒ ජනතාවට තමන්ගේ ආගමික හැඟීම නැවත ඇති කරලා තමන්ගේ ආගම, තමන්ගේ සංස්කෘතිය කියන තමන්ගේ සම්ප්‍රදායික සිරිත් විරිත් නැවත සුරක්ෂිත කරන්න දේශන පවත්වමින් කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ. ඔහු සිය පෞද්ගලික ධනය පවා වැය කරමින් පාසල් ආරම්භ කළා. තමන්ගේ උත්සාහය තුළින් මේ Hindu දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට පියවර ගන්නවා. අර මිෂනාරි පාසල් හරහා ඒ අධ්‍යාපනය සිදු වෙද්දී ඊළඟ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරේ නායකයන් බෞද්ධ පාසල් ආරම්භ කළා. ඒව පවත්වාගෙන යද්දී Hindu ආගමික නායකයෝ ලෙස ඕන් පාසල් ආරම්භ කළ දුවේ පුතේ අපේ රට තුල ඕන්ගේ සංස්කෘතිය, ඕන්ගේ අධ්‍යාපන මට්ටම අනුව ආගම හා සුරක්ෂිත කරන්න අධ්‍යාපනීයද මාධ්‍යයක් බවට පත් කරගන්නෝ සිය පෞද්ගලික ධනය පවා වැය කරමින්. අපි බලමු දුවේ පුතේ ඒ නායකයෝ කොහොමද ඒව කරේ කියලා. අපේ මේ පුනරුද්ධ ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා ලෙස කිව්වේ ආරුමුග නාවලතුමා. බලන්න පුතේ එතුමාගේ සේවාවන්. එතුමා මහා කැපවීමකින් සිය ආගම නගා සිටවන්න උත්සාහ කරා. එතකොට යාපනයේ වන්න පොන්නේ ශෛව ප්‍රකාශ කියන පාසල ආරම්භ කරන්නේ ආරුමුග නාවලතුමා. එතකොට මේ Hindu දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ පාසල් ආරම්භ කළා. ඒ හරහා විශාල කැපවීමක් කරනව බලන්න දුවේ පුතේ. ඒ විතරක් නෙවෙයි යාපනයේ ශිවන්ගල විද්‍යාලය ආරම්භ කිරීමට මොහු කටයුතු කරන්නේ Hindu දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අර මිෂනාරි සංවිධාන හරහා ක්‍රියාත්මක වෙද්දී මිෂනාරි ආගම ව්‍යාප්ත කිරීම. ඒතොර මේ දේශීය ආගම් කඩා වැටෙද්දී Hindu ආගම නගා සිටවන්න අධ්‍යාපන මාධ්‍ය බවට පත් කර ගැනීම තුළ ආරුමුග නාවලතුමාගේ කැපවීම තුළින් තමයි මේ ඔබ දකින්නේ යාපනයේ ශිවන්ගල විද්‍යාලය ආරම්භ වීම. ඒතොර ඒ හරහා Hindu දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නා. ඉන් සෑහීමකටපත් වෙන්නේ නැතුව මේ ආරුමුග නාවල කියන නායකත්වයේ දුවේ පුතේ
තමන්ගේ නිවසට දරුවෝ ගෙන්නගෙන ඔවුන්ට මේ අධ්‍යාපනය ලබා දුන්නා. Hindu ආගමික පසුබිම ඔවුන්ට කියා පෑවා. තමන්ගේ ආගමේ වටිනාකම, තමන්ගේ සංස්කෘතික හැඟීම මේ සියල්ල තම සමාජයේ එහෙම නැත්නම් දරුවන්ට කියා පාන්න ඒ දැනුම ලබා දෙන්න නිවසේ පවා අධ්‍යාපනය ලබා දුන්න කියලා සඳහන් වෙනවා ආරුමුග නාවලතුමා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ. උදේබානු පුවත්පත ආරම්භ කරන ලේඛන මාධ්‍යය ලෙස මේ ආරුමුග නාවලතුමා. ඒ හරහා ජනතාවට විශාල කැප මේ දැනුවත් කිරීමක් කරනවා. ඒ දැනුවත් කරන්නේ දුවේ පුතේ තමන්ගේ ආගම සුරක්ෂිත කරගන්න. Hindu ආගම හැටියට ඉස්ලාම් එහෙම නැත්නම් මිෂනාරි සංවිධානවල බලපෑමෙන් ක්‍රිස්තියානි ආගම ව්‍යාප්තියෙන් Hindu ආගමට ඇති වෙච්ච මේ බලපෑමෙන් ආරක්ෂා කරගන්න ගත් උත්සාහය. එහිදී පුතේ ගද්‍ය පද්‍ය පොත් පරිවර්තනය කරමින් දමිළ භාෂාවට තමන්ගේ දරුවන්ට තමන්ගේ ඒ සංස්කෘතිය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම පොත් කීපයක් ඔහු රචනා කරනවා. ඒ අතරේ අපිට හඳුනා ගන්න පුළුවන් මම උදාහරණ හැටියට අපේ දරුවන්ට ගද්‍ය පද්‍ය පොත් පරිවර්තනය කිරීමේදී උදාහරණ දෙකක් අපි දක්වලා තියෙන එකක් තමයි පුතේ පෙරිය පුරාණම් කියන ග්‍රන්ථය. බලන්න දුවේ පුතේ පෙරිය පුරාණම් කියන ග්‍රන්ථය. ඊළඟට අනිත් එක තමයි ස්කන්ධ පුරාණම් කියන ග්‍රන්ථය. මේ නායකයා විසින් අපේ රට තුල Hindu දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවපු මූලාශ්‍ර දෙකක් ලෙස එහෙම නැත්නම් ග්‍රන්ථ දෙකක් ලෙස අපිට ප්‍රකාශ කරපු ග්‍රන්ථ දෙකක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ ආරුමුග නාවලර්කිතුමා කියන්නේ Hindu සංස්කෘතිය සුරක්ෂිත කරගන්න පුරෝගාමීව කැපවෙච්ච නායකයා කියන එක ඔබට අමතක කරන්න බෑ. ඔබේ පෙළ පොතේ වැඩි විස්තර සමග මේ ගැන සාකච්ඡා කරනවා. ඒ නිසා අපේ දරුවන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා. එහෙනම් පුතේ ආරුමුග නාවලර්තුමා තමයි Hindu ආගමක පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයා වෙන්නේ. අපි බලමු ඊළඟට පොන්නම්බලම් රාමනාදන් මහතා. ආරුමුග නාවලර්තුමාගෙන් පස්සේ ඒ නායකත්වයේ කරට ගන්නේ පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා. තුර මෙතුමා ගැන කතා කරනකොට ඔහුත් පාසල් ආරම්භ කරමින් පුවත්පත් ආරම්භ කරමින් Hindu ජනතාවගේ ආගමික හැඟීම නැවත නගා සිටවන්න මිෂනාරි සංවිධානවල පීඩනයෙන් සිය ආගම ආරක්ෂා කරගන්න ගත් උත්සාහය අපිට පේනවද දුවේ පුතේ. එහෙනම් බලන්න මේ Hindu ආගමික නායකයෙක් වන පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා ගත්ත ක්‍රියාදාමය Hindu පාසල් ආරම්භ කරා. ඒ සඳහා උදාහරණ ලෙස පරමේශ්වර විද්‍යාලය මම පෙන්වලා තියෙනවා අපේ දරුවන්ට. බලන්න පුතේ පරමේශ්වර විද්‍යාලය සහ රාමනාදන් විද්‍යාලය මෙතුමා විසින් ආරම්භ කරලා තියෙන්නේ Hindu දරුවන්ගේ අධ්‍යාපනය සහ ඒ ආගම නගා සිටුවීම සඳහා Hindu පුනරුද්ධ ව්‍යාපාරය තුල. එහෙනම් බලන්න දුවේ පුතේ වර්ෂ 1879 දී ව්‍යවස්ථාදායකයේ නියෝජනය කිරීමට පවා මේ නායකයාට ශක්තිය ලැබෙනවා. මේ ගොඩනගාගත් පසුබිම තුල Hindu ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෙකු ලෙස. ඒ වගේම තමයි දුවේ පුතේ වර්ෂ 1912 දී ලංකාවේ පැවැත් වූ ප්‍රථම ඡන්දය එහෙම නැත්නම් ලංකාවේ මහජන ඡන්දයක් පවත් වූ ප්‍රථම අවස්ථාව 1910 12. ඒතොර 1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අනුව ඡන්ද බලය ලබා දෙන්නේ 104ක් කියන සුළු පිරිසකට. මෙන්න මේ 104කට ලබා දීපු ඡන්ද බලයෙන් එදා පාර්ලිමේන්තුව හෙවත් එදා තිබෙන ව්‍යවස්ථාදායක සභාවට මේ ව්‍යවස්ථාදායක සභාවට පත්වෙච්ච ප්‍රථම උගත් ලාංකික മന്ത്രിවරයාට හිමි අසුන හිමි කරගන්නේද පුතේ මේ පොන්නම්බලම් රාමනාදන් කියන චරිතය. අන්න බලන්න අපේ සිංහල බෞද්ධ නායකයෝ තුල වුවද සිංහල ජනතාව තුල වුවද මහත් කැපකිරීමකින් මේ නායකත්වයේ කටයුතු කරපු නිසා තමයි මේ 104ක ඡන්ද ප්‍රතිශතයේ තුලින් ඔහුට හැකියාව ලැබෙන දුවේ පුතේ ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන්න. අන්න එතකොට ආරුමුග නාවලතුමාගෙන් පස්සේ Hindu ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා ලෙස පොන්නම්බලම් රාමනාදන් මහතා වැදගත් කොට අපිට අගය කරන්න පුළුවන්. හරි දුවේ පුතේ එහෙනම් අපි බලමු පොන්නම්බලම් රාමනාදන් මහතාගෙන් පස්සේ ඊළඟට මේ ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයා බවට පත් වෙන්නේ පොන්නම්බලම් අරුණාචලන් මහතා. ඔහුද අරහා සමාන සේවයක් කරමින් Hindu ආගම නගා සිටුවීමට කැප වෙනවා. වර්ෂ 1919 සිට ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා බවට පත් වෙන්නේ මෙතුමා. එතකොට ලංකා ජාතික සංගමය කියන එක අපි දන්නවා 1919 ආරම්භ කරන්නේ. ඒක ප්‍රථම සභාපතිවරයා බවට පත් වෙන්නේ පොන්නම්බලම් අරුණාචලන් මහතා. එතකොට අපේ රට තුල සංස්කෘතික ප්‍රබෝධිය තුල මොහු අගය කරන්න පුළුවන් Hindu පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෙක් ලෙසත්. එහෙනම් දුවේ පුතේ
Hindu ආගමික පුනරුද ව්‍යාපාරයේ නායකයෝ 3 දෙනෙක් ගැන මම ඔබ සමග අද සාකච්ඡා කරා. ඒ තමයි පොන්නම්බල ඒ තමයි ආරුමුග නාවලතුමා, ඊළඟට පොන්නම්බල රාමනාදන් මහතා, මේ තමයි Hindu ආගමික පුනරුද ව්‍යාපාරයේ නායකයෝ. එහෙනම් අපි දන්නෝ ආරුමුග නාවලතුමා, ඊළඟට පොන්නම්බලම් රාමනාදන් මහතා සහ පොන්නම්බලම් අරුණාචලම් කියන මහත්තුරු. මේ Hindu ආගමික පුනරුද ව්‍යාපාරය තුල මම අද ඔබ සමග සාකච්ඡා කරපු නායකයෝ. අපි ඊළඟට බලන්න ඕන පුතේ මේ Hindu ආගමික පුනරුද ව්‍යාපාරය වගේම අපේ රට තුල ඉස්ලාම් ආගමික පුනරුද ව්‍යාපාරයත් ඇති වෙනවා. ඒ කියන්නේ ඉස්ලාම් ආගමිකයන්ටද අපේ රට තුල මිෂනාරි සංවිධානවල බලපෑම නිසා ඇති වුණා මහත් ආගමික කඩාවැටීමක්. එහෙනම් ඒක අපි හඳුන්වනවා මේ මිෂනාරි සංස්කෘතික ක්‍රියාදාමය නිසා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම, බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කිරීම කියන ඒ මිෂනාරි සංවිධානවල කටයුතු වලට බලපෑමට හසු වෙන ඉස්ලාම් ආගම තුලද ඒ කඩාවැටීම සිදු වෙනවා. එහෙමනම් දුවේ පුතේ ඉස්ලාම් ආගම නැවත නගා සිටවන්න ගත්ත උත්සාහයට අපි කියනවා ඉස්ලාම් ආගමික පුනරුදය. එහෙමනම් දුවේ පුතේ අර බෞද්ධ පුනරුදය ගැන කතා කළේ ඒ අවබෝධය ඔබට දැන් තියෙනවා. ඊළඟට Hindu පුනරුදය ගැන මම ඔබ සමග සාකච්ඡා කරා. ඒ අවබෝධය ඔබට දැන් තියෙනවා. ඊළඟට දුවේ පුතේ අපි බලන්න ඕන ඉස්ලාම් ආගමික පුනරුදය. එහෙමනම් අර මිෂනාරි සංවිධානවල ක්‍රියාකාරීත්වය හමුවේ ඉස්ලාම් ආගමේ ඇතිවෙච්ච බිඳවැටීමට තමයි දුවේ පුතේ අපි කියන්නේ ඉස්ලාම් ආගමික පුනරුදය කියලා. ඔබ මේ දකින්නේ ඉස්ලාම් ආගමික පූජනීය ස්ථානයක්. ඒතකොට මේ පූජනීය ස්ථාන වලට දැඩි බලපෑම් ඇති කරමින් මේ පූජනීය ස්ථාන ආශ්‍රිතව ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරමින් මිෂනාරි සංවිධාන මහා ව්‍යාපාර ක්‍රියාත්මක කරා. ඒ හරහා මේ ආගම් වල බිඳවැටීම සුරක්ෂිත කරගන්න ඒ ආගමික වශයෙන්ද නායකයෝ කැප වුණා. එහෙනම් දුවේ පුතේ මේ ඉස්ලාම් ආගමික පුනරුද ව්‍යාපාරය තුල ඒ ආගම නැවත නගා සිටවන්න ගත්ත කැපවෙච්ච නායකයෝ කවුද කියලා අපි හඳුනා ගන්න ඕන. අපි බලමු ඉස්ලාම් ආගමික නායකයෝ කවුද කියලා. එහෙමනම් දුවේ පුතේ ඉස්ලාම් ආගමික නායකයෝ ලෙස පුරෝගාමී චරිතය බවට අපිට පත් වෙනවා සිද්ධි ලෙබ්බේ මැතිතුමා. එහෙම නැත්නම් මහතා. ඔහුට සාපේක්ෂව ඔහුට සහාය දෙන ටී.බී. ජයා මහතා සහ ඔරාබි පාසා මහතාද මේ ආගමට සහාය දීලා තියෙන ආගම නගා සිටුවන්. අන්න බලන්න දුවේ පුතේ මේ ඉස්ලාම් ආගමික නායකයෝ ලෙස ඔවුන්ගේ කාර්යභාරය කොපමණද සේවය ඉටුනේ කොහොමද කියන එක. හරි අපි දුවේ පුතේ බලමු මේ ඉස්ලාම් ආගමික නායකයන් විසින් සිය ආගම නගා සිටවන්න ගත්ත උත්සාහය එක එක චරිතය පිළිබඳ අරගෙන. ඔබ මේ දකින්නේ සිද්ධි ලෙබ්බේ මැතිතුමා. එතකොට මෙතුමා ඉස්ලාම් ආගම නගා සිටවන්න ලොකු කැපකිරීමක් කරනවා. අර අනිකුත් ආගමික නායකයෝ වශයෙන් පුරෝගාමී නායකයෙක් බවට පත් වෙලා මොහු ආරම්භයේදීම ලොකු කැපකිරීමක් කරමින් සිය ආගම නගා සිටවනවා දුවේ පුතේ. එහෙමනම් බලන්න කොළඹ මුස්ලිම් අධ්‍යාපන සංගමයේ පිහිටුවලා මුස්ලිම් ජනතාවගේ දුවා දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය පසුබිම ගොඩනගන්නේ මෙතුමා විසින්. ඒ අනුව සහිරා විද්‍යාලය ආරම්භ කරනවා. ඒ විතරක් නෙමෙයි මද්රාසා නම් මුස්ලිම් ආගමික පාසල් ආරම්භ කරලා මුස්ලිම් දුවා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ විතරක් නෙමෙයි බලන්න දුවේ පුතේ මුස්ලිම් අධ්‍යාපන සමිති පිහිටවලා ඒ ආගම විධිමත් ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්නේ මේ සිද්ධි ලෙබ්බේ මැතිතුමා. එතකොට මේ ඉස්ලාම් ආගමික දරුවන්ට සිය අධ්‍යාපනය ලබා දීම සඳහා ඉස්ලාම් කාන්තා පාසල් ආරම්භ කරනවා. ඒ ආරම්භ කළා ඒ අරහා ඒ තමන්ගේ දරුවන්ට අවශ්‍ය දැනුම ලබා ගන්නේ පාසල් ආරම්භ කර දීම තුළින් මොහු විශාල කාර්යභාරයක් ආරම්භ කර මේ ඉටු කරලා දීලා තියෙනවා දුවේ පුතේ. ඒ විතරක් නෙමෙයි මුස්ලිම් නේෂන් නමින් පුවත්පතක් ආරම්භ කරලා අන්‍ය ආගම් වල කාර්යභාරයේම මාධ්‍ය ලෙස ලේඛන මාධ්‍ය යොදා ගනිමින් සිය ආගම නගා සිටවන්න ගත් උත්සාහය මේ මහතා තුලින් අපි දකිනවා. එහෙමනම් සිද්ධි ලෙබ්බේ මැතිතුමා අපි අගය කරන්න ඕන දුවේ පුතේ ඉස්ලාම් ආගමික පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා ලෙස. අපි බලමු ඊට පස්සේ ඊළඟට නායකයා බවට පත් වෙන්නේ ටී.බී. ජයා කියන මැතිතුමා. බලන්න දුවේ පුතේ ටී.බී. ජයා මහතා කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති ලෙස කාලයක් කටයුතු කරමින් සිය ආගම වෙනුවෙන් තමන්ගේ සංස්කෘතිය වෙනුවෙන් දරුවන්ට මහා දැනුමක් අධ්‍යාපනයක් ලබා දීලා
ඒ කාර්යය ඉටු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුස්ලිම් පාසල් ආරම්භ කිරීමට මූලිකත්වයෙන් කටයුතු කරපු නායකයෙක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් මේ ටී.බී. ජයාව කියන මැතිතුමා. එහෙම නන්දුවේ පුතේ මොහුට සහාය දක්වන කෙනෙක් තමයි ඔරාබි පාසා කියලා කියන්නේ. ඊජිප්තුවේ සිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් පිටුහල් කරාට පස්සේ අපේ ලංකාවට ඇවිල්ලා මේ ඉස්ලාම් ආගම නගා සිටවන්න මේ නායකයන්ට සහාය දීපු කෙනෙක් තමයි ඔරාබි පාසා මහතා. ඒ නිසා ඒ චරිතයත් අපිට මෙතෙන්දී අමතක කරන්න බෑ. මේ නායකයන්ට ඔහුද සහාය ලබා දීලා ඉස්ලාම් ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෙක් බවට පත් වෙනවා. එහෙනම් දුවේ පුතේ මේ බලන්න මේ ආගමික වශයෙන් Hindu ආගමික පුනරුද්ධය තුල මේ නායකයෝ මොනතරම් කැපවීමකින් තම ආගම හා සංස්කෘතිය සුරක්ෂිත කළා තම ජන සමාජයට එය දායාද කරන්න කැප වුණාද කියලා. එහෙමනම් දුවේ පුතේ අද දවසේ මම හිතනවා ගොඩක් දේවල් මම අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරා. එහෙමනම් අද දවසේ මේ මෙතෙක් සාකච්ඡා කරපු කරුණු කාරණා පදනම් කරගෙන මම අපේ දරුවන්ගේ ප්‍රශ්නයක් දෙකක් අහනවා. ඔබ දන්නවා මම නිරන්තරයෙන් ඔබ සමග ප්‍රශ්න වලට සම්බන්ධ වෙනවා. මොකද අපේ දරුවෝ අවධානයෙන් ඉන්නෝද අවධානයෙන් පදවලට සම්බන්ධ වෙනවද කියන එක බලන්න තමයි මම මේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා අපේ දරුවෝ මට උත්තර දෙන්න. අද දවසේ 6 වෙනි ප්‍රශ්න ලෙස මම ඔබට ඉදිරිපත් කරන්නේ උදේබානු නමින් පුවත්පතක් ආරම්භ කළ නායකයා වන්නේ. උදේබානු නමින් පුවත්පතක් ආරම්භ කළ නායකයා වන්නේ කවුද කියලායි අහන්නේ. අපේ දරුවෝ මේ වන විට පිළිතුර සටහන් කරගෙන ඇති. අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ආරුමුග නාවලර් මහතා තමයි අපේ රට තුල උදේබානු නමින් පුවත්පත ආරම්භ කරේ. එනම් අපේ දරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලිවීමත් සමග අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. යාපනයේ වන්න පොන්නේ සෛව ප්‍රකාශ විද්‍යාලය පිහිට වූ නායකයා කවුරුන්ද? ප්‍රශ්නේ. අපේ දරුවෝ උත්තරේ ලියා ගන්න ඇති නේද? අපි බලමු පුතේ ලියපු උත්තරේ නිවැරදිද කියලා. පිළිතුර තමයි ආරුමුග නාවලර්තුමා. එතුමා තමයි මේ පාසල් ආරම්භ කරමින් විශාල කාර්යභාරයක් ඉටු කරේ. අපි 8 වෙනි ප්‍රශ්නේ හැටියට බලමු දරුවන්ගෙන් අහලා. ආරුමුග නාවලර්තුමා හැර Hindu ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෝ දෙදෙනෙක් නම් කරන්න එහෙම නැත්නම් නායකයෝ දෙන්නෙක් ලියන්න කියලායි අහන්නේ. අපේ දරුවෝ මේ වන විට ලියලා ඇති නේද නායකයෝ දෙන්න. අපි බලමු ඔබ ලියපු පිළිතුර නිවැරදිද කියලා. පිළිතුර තමයි දරුවනේ පොන්නම්බලම් රාමනාදන් මහතා සහ ඔහුගෙන් අනතුරුව පොන්නම්බලම් අරුණාචලන් මහතා Hindu ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේදී ආරුමුග නාවලර්තුමාට ශක්තියක් වෙමින් ඔහු අර ගොඩනගපු පසුබිම ඉදිරියට පවත්වාගෙන ගියේ. හරි. එහෙනම් ඒ පිළිතුරත් අපේ දරුවන්ගේ හරි. අපි බලමු 9 වෙනි ප්‍රශ්නෙට ගිහිල්ලා මොකද්ද ප්‍රශ්නේ කියලා. 9 වෙනි ප්‍රශ්නේ තමයි අපේ දරුවන්ට යොමු වෙන. සිද්ධි ලෙබ්බේ මහතාගේ සේවාවන් දෙකක් ලියන්න. අන්න සිද්ධි ලෙබ්බේ මහතා අපි දන්නවා ඉස්ලාම් ආගමික පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෙක්. ඔහුගේ සේවාවන් දෙකක් ලියන්න කියලා අපි අවසානයේ සාකච්ඡා කරා. අපේ දරුවෝ ලියාගෙන ඇති අපි බලමු පිළිතුර මොකද්ද කියලා. පිළිතුර තමයි දුවේ පුතේ මුස්ලිම් නේෂන් පුවත්පත ආරම්භ කිරීම, ඒ ළඟට සහිරා විද්‍යාලය ආරම්භ කිරීම අන්න ඔහුගේ සේවාවන් ලෙස අපි අගය කරන්න ඕන අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි අද දවසේ මම අවසාන ප්‍රශ්න ලෙස අපේ දරුවන්ට යොමු කරන ප්‍රශ්න අංක 10 කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති බවට පත් වූ ඉස්ලාම් ආගමික පුනරුද්ධ නායකයා වන්නේ. එහෙම නැත්නම් පුනරුද්ධ නායකයා කවුරුන්ද කියලා. එහෙනම් අපේ දරුවෝ පිළිතුර මේ වෙනට ලියාගෙන ඇති නේද? අපි බලමු ඔබ ලියපු පිළිතුර නිවැරදි කියලා. එහෙනම් පිළිතුර බලන්න පුතේ ටී.බී. ජයා මහතා. අන්න අපි අද දවසේ ප්‍රශ්න වලට පිවිසීම තුළින් මම හිතනවා අපේ දරුවෝ මනා ලෙස පාඩමට සම්බන්ධ වුණ බව ප්‍රශ්න වලට හොඳින් පිළිතුරු දීම තුළින් පැහැදිලි වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි මේ කතා කරේ අද දවසේ ඔබ සමග සාකච්ඡා කරේ මිෂනාරි සංවිධාන හමුවේ ඇති වෙච්ච දේශීය ආගම් වල බිඳවැටීම සහ ඒවා නගා සිටුවීමට ගත්ත උත්සාහයේ සාර්ථකත්වය අපි අද දවසේ සාරාංශ ලෙස මම ඔබට නැවත වතාවක් අපි ආපු ගමන් මඟ පිළිබඳව එහෙම නැත්නම් මේ පාඩමේ අද දවසේ මම ඔබ සමග සාකච්ඡා කරපු කරුණු කාරණා පිළිබඳ පොඩි අවබෝධයක් ලබා දෙන්න. අපි අද මේ පාඩම් මාලාව තුලදී අපි දන්නවා 9 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකයේ මීට පෙර පාඩම් දෙකකදී අපි කතා කරලා තියෙනවා අපේ දරුවොත් එක්ක ආගමික පුනරුද්ධ ව්‍යාපාරයට හේතු සහ ඊළඟට බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය කියන පාඩම් එකක දෙක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආගමික පුනරුද්ධය කියන මාතෘකාව තුල අපි සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනරුද්ධය කියන මාතෘකාවේ
පළවෙනි පාඩම මේක කියලා ලෙස මිෂනාරි සංවිධාන අපේ රට තුල ගොඩනගපු පසුබිම. ඊට පස්සේ දෙවෙනි පාඩම මේක කියලා ලෙස මිෂනාරි සංවිධාන නිසා බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය ඇතිවීමට පසුබිම සහ බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරය. එහෙමනම් අපි අද දවසේ මේ පාඩම් මේකකේ තුලින් කතා කරේ දේශානුරාගයේ දැනවීම සහ අමද්දප ව්‍යාපාර වලින් ඉටු වෙච්ච සේවය. ඒත් එක්කම දුවේ පුතේ අමද්ද ව්‍යාපාර තුලින් දේශීය සංස්කෘතිය දේශීය ආගමික පසුබිම මෙන්ම අපේ සම්ප්‍රදායන් සුරක්ෂිත කරගන්න මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ඇතිවෙන විපාක වලින් දේශීය ජනතාව ආරක්ෂා කරගන්නට අර පුනරුද්ධ ව්‍යාපාරයේ නායකයෝ ලෙස අමද්දප ව්‍යාපාරය තුලින් කැපවෙච්ච නායකයෝ පිළිබඳ අද දවසේ අපි සාකච්ඡා කරා. ඒ විතරක් නෙමෙයි. අපි ඉන්න අනතුරුව Hindu ආගමික පුනරුද්ධ ව්‍යාපාරය, ඒ කියන්නේ මිෂනාරි සංවිධාන නිසා Hindu ආගමට ඇතිවෙච්ච බලපෑම සහ ඒ ආගම නගා සිටවන්න ගත්ත ක්‍රියාදාමය. ඒ කියන්නේ Hindu ආගමික පුනරුද්ධ ව්‍යාපාරය ගැන අපි සාකච්ඡා කරා. එහිදී නායකයෝ ලෙස ආරුමුග නාවලතුමා, පොන්නම්බලම් රාමනාදන් මහතා, ඒ වගේම පොන්නම්බලම් අරුණාචලම් කියන නායකයෝ පිළිබඳ මම ඔබ සමග සාකච්ඡා කරා. ඊළඟට දුවේ පුතේ ඉස්ලාම් ආගමික පුනරුද්ධ ව්‍යාපාරය ගැනත් අපි කතා කරා. අර විදිහටම මිෂනාරි සංවිධානවල බලපෑමෙන් ඉස්ලාම් ආගමෙත් යම් කඩාවැටීමක් සිදු වුණා කිව්වා. ඒ කඩාවැටීම නැවත නගා සිටුවලා ඉස්ලාම් ආගමික නායකයෝ ලෙස අපේ රට තුල ඕන් ගොඩනගපු කාර්යභාරය අපි හඳුනාගත්තේ. එහෙනම් ඒ නායකයෝ පිළිබඳව අපි කතා කරා. සිද්ධි ලෙබ්බි මැතිතුමාගේ පුරෝගාමී නායකත්වයේ තුල ටී.බී. ජයා මැතිතුමා සහ උරාබි පාසා කියන නායකයෝ ගැන අපි සාකච්ඡා කරා අපේ දරුවොත් එක්ක. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපි මේ තුන්වෙනි පාඩම ලෙස 9 ශ්‍රේණියේ තුන්වෙනි පාඩම කතා කරන්නේ අපි 9 ශ්‍රේණියේ දරුවොත් එක්ක. ඉතින් දුවේ පුතේ ඔයාලා හොඳට මේ පාඩම පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඇති නිසා ඔබ ලබා ගන්න ඇති මා සමග මේ පාඩමට සම්බන්ධ වෙමින්. එතකොට මේ පාඩමට සහභාගී වෙන්න බැරි වුණු අපේ දරුවෝ ඉන්නෝ නම් ඔබට නැවත මේ පාඩම විකාශනය කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ තමයි මේ පාඩම විතරක් නෙමෙයි සියලුම පාඩම් සහ ඔබට ඇතෑරින ඒකම ඔබට මේ පාඩම සහ අනිකුත් පාඩම් වද නැවත නැවත අරගෙන නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ YouTube නාලිකාව හරහා ඒට පිවිසීම තුළින් ඔබට ඒ පාඩම් නැරඹීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබ පෙළපොත පරිශීලනය කරන්න. ඒ පෙළපොත සමග කටයුතු කරමින් ඔබට පුළුවන් මේ පිළිබඳ හොඳ අධීක්ෂණයක් ලබන්න. එහෙමනම් දුවේ පුතේ ඔබට ඉතිහාසයේ විෂය කියන්නේ විභාගයේ ජයග්‍රහණය විතරක් නෙමෙයි. විභාග කඩයිමක් නෙමෙයි. අපේ අතීත සංස්කෘතිය තුළ අපේ ජාතියක් හැටියට අපි කොහොමද සාමූහිකව මේ රට තුළ ක්‍රියාත්මක වුණේ. එතකොට බහුජාතික බහුසංස්කෘතික සමාජයක් තුළ ඒ ආගම් නගා සිටුවමින් මේ සියලු ජනනායකයෝ කැප වෙලා මේව සුරක්ෂිත කරා කියන එක අපි දන්නවා. එහෙනම් ඉතිහාසය කියන්නේ අතීතයේ සිට වර්තමානීය දක්වා සංවාදය. ඒ තුල ඕන් මුහුණ දීමට සිදුවෙච්ච අභියෝග සියල්ල අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තුලින් දුවේ පුතේ ඒ අඩුපාඩු සියල්ල හදාගෙන හොඳ අනාගතයක් ගොඩනගන්න ශක්තිය අපිට ඉතිහාසය කියන විෂය තුලින් ලැබෙනවා. ඒ ගැන හොඳ අවබෝධයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න අපේ දරුවෝ කියන ඉල්ලීමෙන් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ මම ඔබෙන් සමුගන්නවා පාඩම අවසන් කරමින් ආයිබෝවන්.